මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පන්නිපිටියේ පදිංචි සීතා වීරකෝන් සහ පාලිත වීරකෝන් ඇතුළු පවුලේ දූපුතුන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තින් 2021 වර්ෂයේ දෙසැම්බර් මාස 23 වන දිනට ජන්මදිනයේ යෙදෙන සීතා වීරකෝන් මහත්මියට 2022 වර්ෂයේ ජනවාරි මාස 21 වන දිනට ජන්මදිනයේ යෙදෙන පාලිත වීරකෝන් මහතාට සහ පවුලේ සියලුම දූපුතුන්ටත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරයන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සසර දුක් නිමා කර මේ භවය තුලදීම උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ කුසලය හේතු උපනිශ්‍රය වේවා. එමෙන්ම දෙපාර්ශවයේම මියගිය දෙමාපියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඥාති සහෝදරයන් අනුස්මරණය කරන අතර පින් අනුමෝදන් වන භවයක සිටිනම් ධර්මදේශනයේ කුසලය අනුමෝදන් වීමෙන් නැවත මිනිස් බව ලබා භව ගමන සුවපත් කර ගනිත්වා. සැමටම උතුම් නිවන් මඟ සඳහා සද්ධර්මය දේශනා කරන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට මේ භවය තුලදීම උතුම් නිර්වාණය පූර්ණය වී මේ භවය අවසන් භවය වේවා. සදහම් අසන සැමගේ දහම් නැනස විවර වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ ධම්මා කතමේ ද්වේ කන්තිච සොරච්ඡංච ඉමේකෝ භික්ඛවේ ද්වේ ධම්මා තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි අනුග්‍රහ බවතුන් නිවන උපනිශ්‍රය නිවනට උපරිශ්‍රය වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කියන මාතෘකාව තමයි ලබා දීලා තිබෙන්නේ. නිවනට උපනිශ්‍රය වෙන කියලා කිව්වම උපයෝගී වෙන මඟ පාදන කියන අර්ථය තමයි ඒකේ පවතින්නේ. නමුත් නිවනට කිව්වම ඒකට ඉස්කෝලේ ගිහි කාලේ ඉගෙන ගත්ත වචනයක් හරි එහෙම වැරදි අර්ථයක් ගන්න එපා. මරණයෙන් එහා පැත්තේ තියෙන දෙයක් හරි අනාගත බුදුරජාණන් වහන්සේ ළඟදී සාක්ෂාත් වෙන දෙයක් හරි කියලා ගන්න නැතුව නීවරණ කියන පදේ අරගෙන ඒකේ අර්ථය අනිත් පැත්තට ගන්න. නීවරණ කියන්නේ මිනිසා සතුව පවතිනා වූ නිවීම ආවරණය කරන ධර්මතාවයන් ටිකක්. ඒ ආවරණය කරන ධර්මයන් සිත්ති හට ගැනීම සමග මොහුකුරා යාම උත්සන්න වීම තුළ නිවීම ආවරණය වෙනවා. දැන් ආවරණය වෙන්නේ යම් දෙයකින් නම් ඊට යටින් තියෙන්නේ මොකක්ද? නිවීම. ආවරණය කරන්නේ වසා දමනවායි කියන එක. ඉතින් මේ පෘථග්ජන කියන සමාජයේ ජීවත් වෙන්න ගිහින් නීවරණ ධර්ම බලවත් කරනවා පෝසත් කරනවා තමයි අපි දකින්නේ. නිවන් පතපතා ප්‍රාර්ථනා කර කර නිවන වහන ධර්මයන් ජීවිතේ බලවත් කරනවා. ඒ පිළිබඳව සංසාරික දැක්මක් හෝ යමක් පැහැදිලි කරපුවම අවධානය කරන්න පුළුවන් අවධාරණය කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් පුරුද්දක් හෝ තියෙන කෙනෙකුට තමයි කියන කතාවක ඇත්තක් තියෙනවා කියලා හිතෙන්නේ. ඇත්තක් දකින්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ලෝකේ රටවල් වල හැමතැනම ඇත්තට වඩා නැත්තම් බුදුදහමේ සඳහන් ආර්ය සම්මා දිට්ඨියට වඩා පවතින්නේ මිසදිටු අදහස්. ලෝකේ පවතින ආගම්වල මිනිස්සත්කමට එහා ගිය උත්තරීතර තත්ත්වයක් පෙන්නනවා.
ඒකට ඕන් මොකක් හෝ නමක් කියනවා. උදාහරණයක් වශයෙන් ගත්තහම කතෝලික ධර්මය තුළ දෙවියන් වහන්සේ වෙත යාම කියලා කියනවා. ඉස්ලාම් ධර්මය තුළ අල්ලා දෙවියන් වහන්සේ වෙත යාම කියලා පුද්ගලයෙක් නොවන යම්කිසි තත්ත්වයක් පිළිබඳව. කොතෙක් දුරට ඔවුන්ගේ ග්‍රන්ථවල අනුගමනීය ප්‍රතිපදාව සාර්ථක වෙනවද නැද්ද කියන එක කරලා බලන්න ඕන දෙයක්. නමුත් ඔවුන් එහෙම කියනවානේ. ඔවුන්ගේ ඇසින් බැලුවහම බුදුන් දැකීම කියන එක නැත්තම් බුදුන් කියන එක වැරදි විදිහට පේන්න පුළුවන්. මන්දයත් අපේ රටේ මිනිස්සුන්ට බුදුන් කියන්නේ හන්දියක් ගානේ හදන පිළිමයක්. කඩල වලින්, රත්තර වලින්, මැටි වලින්, ඇද්දල වලින්, ලී වලින්. ඉතින් අපි චෝදනාවට ලක් වෙනවා බෞද්ධයෝ පිළිම වඳින්නෝ කියලා. මේක මේ පසු කාලීනව හදාගත්ත කලා සම්ප්‍රදායක් නේ. ධර්මයේ ගැඹුරට ගිහින් බැලුවොත් පිළිම නොතිබුණ කාලයක් තියෙනවා. බුද්ධත්වයට පත් පිරිනමන වැඩි පටන් අවුරුදු 300ක් විතර කාලයක් පිළිම තිබිච්ච කාලයක් නැහැ. ගන්ධාර මතුර අමරාවතී කලා සම්ප්‍රදාය ඔස්සේ ඊට පස්සේ තමයි මේ කලාව බිහි වෙලා තිබෙන්නේ. එතකොට ඊට එහා පැත්තේ කවුද වැන්දේ එතකොට එනවා. එහෙමත් නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ 35 වෙනි වයසේ 80 වෙනි දක්වා කාලෙට බුදුන් කියලා කියනවා. ඒ බුදුන් දැකීම නම් ಭಾರತೀಯ අයට අවුරුදු 45ක කාලය විතරයි බුදුන් දැකීම. මේ දෙක ආශ්‍රයෙන් තමයි බුදුදහම තේරුම් නොගත් අන්‍ය ආගමික අය සහ බෞද්ධයොත් හිතන්නේ. බෞද්ධ කියන අයත්. නමුත් ওই දෙකම නෙවෙයි ඇත්ත. අර ඒ ආගම්වල නොපෙනෙන බලවේගයක් ගැන ගෞරවයෙන් සලකනවා වගේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරන එකේ පැහැදිලි කරන්නේ ගෞගානක් ඈත හිටියත් කමක් නැහැ මා දෙසූ ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන් ළඟ හිටියට බුදුන් දකින්න බෑ කියලා. සිවුරු කොනේ ගෑවිට බුදුන් දකින්න බෑ කියලා. එහෙනම් බුදුන් පදයට ප්‍රතිමාව ඉක්මවා යන පුද්ගලයා ඉක්මවා යන අර්ථයක් බුදු සමයේ තියෙනවා. එවිට මේ බෞද්ධයන් ඒ බුදුන් දකින්න කිව්වහම එතකොට පිළිම වඳිනවද අපි? නෑ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එහෙම නැත්නම් යමෙක් ධර්මයේ දකීද බුදුන් දකීද නිවන් දකී. මේ පදේ පෙන්වන්නේ තුනක් නෙවෙයි. ධර්මයත් බුදුනුත් නිවනත් එකම දෙයකට යොදපු වචන තුනක්. ඒකයි අර සමහර සූත්‍රවල පවතින ආගතං ඉමං සද්ධම්මන්ති සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. එතකොට අන්න තථාගත බුදු පියාණන් වහන්සේ ප්‍රථම වතාවට සද්ධර්මයට පැමුණුණා. නිවනට පැමුණුණා. නැත්නම් බුදුන් වෙත පැමුණුණා. එබැවින් අවබෝධ කළ තැනැත්තා කියන අර්ථයෙන් උන්වහන්සේට බුදුන් කිව්වට අනිත් අයටත් ඊට පස්සේ අනුබුද්ධ පච්චේක බුද්ධ කියන්නේ අවබෝධ කරනවායි කියන එක. අවබෝධ කරන්නේ ශරීරය නෙවෙයිනේ. ඒ සිතින් ලබා ගන්නා වූ ඒකාත්මික වීමක් මට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ අපේ දුරදිග නොදක්නා බෞද්ධයෝ හන්දියක් ගානේ පිළිම හදන්න ගිහින් බෝගස් හදන්න ගිහින් අපේ ප්‍රතිපත්තිකාමේ බෞද්ධයෝ ටික මොකද වෙලා වුන් ගස් ගල් වඳින්නන් පිළිම වඳින්නන් බවට අන්‍ය ආගම් ඉදිරියේ පත් කරලා. අවාසනාවකට අපි මේ පැහැදිලි කරන දේවල් සවන් දෙන භාෂාව සමහරු දන්නේ නැහැ සමහරුන්ට තවන් දෙන්න තහනම් අපිට නම් මේ ලෝකෙ මොනවාටවත් තහනම් කරලා නැහැ සවන් දෙන්න බුදුන් වහන්සේ. අපි ඕනෑම ආගමික ග්‍රන්ථයක් කියවලා තියෙනවා. නමුත් ඇතැම්මුන්ට එහෙම නැහැනේ. ඒ නිසා මේ කරුණ හොයා බලන්න නැතුව මිත්‍යා දෘෂ්ටි පදයෙන් චෝදනා කරනවට වඩා කරුණ හොයලා බලපුවම ඔබ ඔය කියන අනිකුත් ලබ්ධිකයන් කියනු ලබන සදාකාලික සැනසීමට යන මවට ඔවුන්ගේ වගේ තියෙනවයි කියලා කියමුකෝ. මරණයෙන් පසු හරි බුදු සමය තුළ ජීවිතය තුළම මේක තියෙනවා. මරණයෙන් පසු තව කොහේ යනවද කවුද කියන දන්නෙත් නැහැ. ජීවිතය තුළ ලැබුණාම කොතරම් විශ්වාසද?
අනේ ඉබ්බඳු උත්තරීතර දහමක් මිනිසාට ජීවිතය තුළ අනුගමනය කළ යුතු උත්තරීතර දහමක් තමයි බෞද්ධ දර්ශනය නැත්නම් චින්තනය නැත්නම් බුදු දහම කියලා කියන්නේ. දහම. දහම කියන පදේ අපි ගන්නවා පොත්පත් වලට. නමුත් ඒකේ පෙන්වන්නේ මාවත පමණයි. මාවත අනුගමනය කිරීමෙන් පත්වෙන දේ තමයි දහම. ඒකයි ධර්මයේ දකීද බුදුන් දකී කියලා කියන්නේ. අන්න මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එකයි තියෙන්නේ කියලා ඒකක නිපාතේ නැත්නම් එකේ කොටස් විග්‍රහ කරන සූත්‍රයක ඇති. ඒක කියන්නේ ඒක පමණක් දැනගත්තම ඇති කියන එක. දෙකයි කියලා තිබුණොත් ඒ දෙක පමණක් දැනගත්තම ඇති. මේ වගේ 11ක් විතර තියෙන කාරණා තියෙනවත් තියෙනවා. මේ එකම දේ විවිධාකාරයෙන් බෙදලා තියෙන්නේ. අර පැරණි කතාවක් තියෙනවා එක්තරා භික්ෂුවකට දසසිල් රකින්න කිව්වයි කියලා අනිත් අය මට 10ක් රකින්න බෑ කියලා උපවේදී වෙන්න හැදුවයි කියලා. තථාගතයන් වහන්සේ ළඟට එක ගියාම 10ක් රකින්න බැරි නිසා යන්නේ කොහොම 10ක් රකින්න එපා 3ක් රකින්න කිව්වයි කියනවා. 3කුත් රකින්න බෑ වැඩි කිව්වම එකක් රැක ගන්න කියනවා. එකක් නම් මම රකින්නම් කිව්වනේ. අර එකක් රැකීමෙන් 3ක් 10ක් රැකෙනවා. එහෙම නැත්නම් එකක් රැකීමෙන් කෝටියක් සංවර සිලුස් රැකෙනවා. එකක් රකින්න නැතුව අපටත් 8 පන්සිල් 8 සිල් 10 සිල් එකක් රැකෙන්නේ නැති ශික්ෂාපදයක් තියෙනවා බාහිර වශයෙන්. මේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ දෙවෙනි කොටස් තියෙන කාරණාව. මේකට කියන සමාපatti වග්ග කියලා. මේක ඉතින් මට බණ කියන්න ඕන තරම් පුංචි මාතෘකා තියෙනවා. මේ ඉල්ලීමට අනුව තමයි මම මේ බුදුන් වහන්සේ කළ ප්‍රකාශයක් විවරණය කරන්න ගන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපිට තමයි දේශනා කරලා තියෙන්නේ. එයින් කිසිම පනවන්නේ භික්ෂුන් වහන්සේලා සඳහා පවණයි කියලා. ඒ භික්කවේ යන්න ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කරපු තාත් වෙනවා. ඒතර භික්ෂුන් නෙමෙයි ගෘහපතිය ඉඳලා තියෙනවා. රජුරන්ට රජුරුව කියලා ආමන්ත්‍රණය කරන් තියෙනවා. ඒක ආමන්ත්‍රණයක් පමණයි. එනිසා ඕක අපට නෙමෙයි කියලා නිදහස් වෙන්න කල්පනා කරන්නේ නැතුව බුදුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ මිනිස් සමාජයට. මිනිස් සමාජයේ ජීවත් වෙන්න මිනිස්සු. ඔවුනුයි සැනසීම හොයන්නේ. ඔවුන් සැනසීම හොයන්නේ ඔවුන් දන්නා පමණින්. ඔවුන් දන්නා පමණින් සැනසීම හොයද්දී ඔවුන් නොදන්නා පැත්තක වර්ධනයක් නිසා සැනසීම වෙනුවට වෙනසීම නැත්නම් පීඩණයටපත් වෙන්න සිදු වෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කළ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කරනවා මිනිස් සමාජයට. මොකද්ද මේ පෙන්වන්නේ? දැනගත යුතු කරුණු දෙකයි. අන්න ඔබට බොහොම ලේසියෙන් දැනගන්න තියෙනවා. කාන්ති කියන පදයක් මේකේ තියෙනවා. ඔබ ඉතින් මේක කාන්තිවාදී තාපසයාගේ කතාවෙන් සමහරට අහලත් ඇති. නැත්නම් ශාන්තිය කියන්නේ ඉවසීම කියලා දැනගෙන ඇති. එහෙම නැත්නම් කාන්ති පරමං තපෝතිතික්කා කියලාත් අහලා ඇති. ඉවසීම පරම මේ ලොකුම තපස කියලා. ඒ වචන එහෙම දැනගත්තට එහි අර්ථයක් තේරුම් ගත්තට පෘථග්ජන පුද්ගලයෙකුට අදාළ ක්‍රියාමාර්ගයට යන්න බෑ. මට මතකයි මගේ ඔය තරුණ කාලේ කාටුන් චිත්‍රයක තිබුණ දෙබසක් මේ අදහස් දක්වන්න කියලා තියෙනවා. මේ ඉවසීම පුරුදු කරන ඔබට ඉවසීම ගැන මොකක්ද කියන්න තියෙන්නේ කියලා. ඒක මේ ධර්මයේ තුල ඉවසීමක් නෙමෙයි යම්කිසි ඔවුන්ට එල්ලෙන්න තිබෙනා වූ තර්ජන ගායන පීඩන පිළිබඳව කතා කරන්නේ. එතකොට ඔහු දීලා තියෙන උත්තරේ තමයි ඉවසීම යනු වෛරය ඇස් කිරීමයි කියලා. උන අපේ ඔය පෘථග්ජන සමාජයටත් ඉවසීම කියන්නේ අත්‍තරම වෛරය ඇස් කිරීමක් තමයි. එනිසා මේ දැනගත යුතු ධර්ම දෙක හරි ලස්සන වචන දෙකක් මේ තියෙන්නේ. මේ දෙක එකට සම්බන්ධයි. මේ කාන්ති සහ සෝරච්ඡම් කියන එක. සෝරච්ඡම් පදය විවරණය කරගන්න ලේසි වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන්නම් මේ ඔස්සේ
සිංහලෙන් හදපු පදයක් තියෙනවා කෙලවර දැකීම කියන අර්ථයෙන් සකස් කරලා තියෙන සුරතාන්තය කියලා. ඒක යම්කිසි අවස්ථාවක නැත්නම් යම්කිසි උත්සාහයක මල්ඵල නෙලා ගන්න එක කෙලවරට පැමිණීම. නමුත් ඒක ලෞකික කාරණයක්. මේ ලෞකික කාරණයට ගච්ච වචනයෙන් අපිට බුදුන් වහන්සේ වදාළ සෝරච්චං හොයලා හරියන්නේ නැහැ. නමුත් මම මේ වගේ කාරණාවලට එළඹෙන්නේ නැත්නම් මේ අදහස් තීරණ ගන්නේ ලොකු නැත්නම් පොත් ගොඩක් කියවලා බලලා. එතකොට මට මතකයි මේ 1990 ගණන් වල සහ 2010 විතර දක්වා කියව පොත් සෙට් එකක් තියෙනවා මගේ ළඟ තවත් චින්තකයෙකුගේ. අද නම් ඔහු ලෝකේ නැහැ. නමුත් ඔහුගේ චින්තන බුදුන් වහන්සේ විවේචනය නොකර බොහෝ විට බුදුසමයේ සඳහන් කරුණු වලට සමීප ඉගැන්වීම් බුදුසමයේ පාළි වචන නොතිබුණාට ඒකේ බුදුන් වහන්සේ ගැන කතා කරලා තියෙන පදයක් තියෙනවා. එතකොට ඔබට මේකට උදව්ව ගන්න පුළුවෙනි. ගෞතම බුද්ධ නැත්තම් සිද්ධාර්ථ ගෞතම නිරන්තරයෙන් හිටියේ සුරතේ කියලා තියෙනවා. එතකොට බුද්ධත්වයට පත් වුණාන් පස්සේ උන්වහන්සේලා ඉඳලා තියෙන තැනට තමයි මේ සෝරච්ච කියලා තියෙන්නේ කියන එක ලෙහා ගන්න පාරක් ඔය තියෙන්නේ. එම් බුදුරජාණන් වහන්සේ සෝරච්ච අගය කළා මට විතරයි තියෙන්නේ උඹලට ඕක අයිති නෑ කියන්න නෙමෙයි ලෝකෙට පහළ වුණේ. කාන්තිය තුලින් සෝරච්චන් වෙත යන්න කියන්නේ. ඒකයි මේ දැනගත යුතු ධර්ම දෙක කියලා කියන්නේ. දැන් ඉතින් මේ කාන්තිය කියන ඉවසීමට එන්න මේ ඔය දරුවන්ට උගන්වන ආකාරයෙන් කවුරුවත් බැන්නහම ගණන් ගන්න තියෙන බැන්නෝ බණින්න තුන කියලා එහෙම වචනෙට ඒක හරි වුණාට ප්‍රායෝගික වෙන්න බෑ ඒක. ප්‍රායෝගික වෙන්න පුළුවන් ආධ්‍යාත්මික ක්‍රියාමාර්ගයක් තියෙනවා. අපි කවුද කියලා හොයලා බලන්න වෙනවා. අපි කවුද කියලා හොයලා බලනකොට ඔබට ඇහැට පේන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන්. ඒ කවුද නෙමෙයි මම කියන්නේ. ඒ හැම දිනාටම ඊට පස්සේ තියෙනවනේ ඇස කන නාසය දිව කියලා දොරවල් 6ක්. ඒ අන්න එතකොට ඒක ඇත්තනේ ආගමක් නෑනේ ඒකට. එතකොට ඒක ඇත්ත විග්‍රහයක්. මේ ඇත්ත විග්‍රහය සෙසු ග්‍රන්ථ ඉක්මවා යමින් තථාගත බුදු සමය තුළ මීට වඩා ගැඹුරට විග්‍රහ කරනවා. අන්නේ පාරේ ඔස්සේ යන්න ඕන. ඔබ මොකද්ද මේ කරන්නේ? මේ කවුද මොනවද කරන්නේ කියලා කාලයක් තිබුණේ. අන්න ඒ වගේ ඔබ කවුද මොකද කරමින් ඉන්නේ කියලා හොයාගන්න. එතකොට ඔබට තේරෙනවා මේ තථාගතයන් වහන්සේ වදාළ දහම් පදාශ්‍රයෙන් අපි ඔක කියමු. අපට පෙනුනට මෞකසෙන් බිහි ජීවිතාසානය දක්වා වූ පුද්ගලයෙක් කය තුළ තථාගතයන් වහන්සේ වදාරන්නේ අවුරුදු 60ක් 70ක් 80ක් තියෙන බැවින් කය පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. මයි උන්වහන්සේ වදාරන්නේ. හරි කියන්නේ නැහැ. ඒක සාධාරණයක් තියෙනවා කියලා. නමුත් කය තුළ ක්‍රියාත්මක වෙන සිත පිළිබඳව වදාරන්නේ සිතයයි විඥානයයි මනෝයයි කියන ලැබෙද අසුරු ගසන සරක් තනවත් තියෙන්නේ නැහැ. හටගත්ත ගමන් නැතන උපමාවක්වත් කියන්න බෑ කියලා. තව උපමාවක් කියන්න පෙන්නනවා වඳුරෙක් අත්ෙන් අත්තට පනිනවා වගේ එක අත්තක ඉන්නකොට අනික නැහැ. සිත අත්ෙන් අත්තට පනින වඳුරෙක් කියලා කියනවා. එතකොට ඒ වඳුරෙක් කියන එකේ තේරුම් ගත්තාම වඳුරා යනවා වගේ පේනවා. ඒක නෙමෙයි පෙන්වන්නේ. අත්ෙන් අත්තටයි ගන්න ඕන. ඒක අත්තක තියෙන කණික නෑ කියන එක. ඒ වගේ අඳුරට කැලේ අත්ෙන් අත්තට පනින්න පුළුවන් වගේ සිතට ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට පිළිවෙලක් නැතුව පනින්න පුළුවන්. දැන් ඒකත් ඕන ආගමකට හරි. අතක තියාගන්න. එතනින් එහාට තේරුම් ගන්න ඕන. දැන් මේ සිතට එක දෙයක් දෙන්නේ. ඔබට පේන මට්ටමෙන් ගලුවොත් එහෙම ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, සිතට අරමුණු. එහෙමත් හරි. තව එහාට ගියාම මොනවද එන්නේ? අපි දන්නවා හැඟීම් කියලා වචනයක් තියෙනවා. මේ අපි හැඟීම් අවුස්ස ගන්නවා, හැඟීම් උපදිනවා, හැඟීම් වලට වහල් වෙනවා කියන වචනයක් සඳහන් කරනවා.
මේ හැඟීම් කියන වචනේ වෙනත් සමාජවල වෙනත් අර්ථවල තියෙන්න පුළුවන්. ත්‍රිපිටකේ කොහොමද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් ලෝභ දේශ මොහ කියන අර්ථයෙන් තියෙනවා. නැත්නම් කෙලස් කියන අර්ථයෙන් තියෙනවා. අනේ විදිහට අපිට මේ කය භාවිතා කරන්නට යාමේදී ඒ කයේ අතපය කයේ වචනය මෙහෙවන්න සිද්ධ වෙනවා. නමුත් මේ මෙහෙයවීම පිටුපස පවතින බලවේගය වෙනත් එකක්. ඒ කියන්නේ ලෙන්ගතුකමක් ඇති වුණාම සොරතල් දරුවෙක් කෙරෙහි අම්මට ආදරෙන් එකක් කොන්ද පැත්තට ගහන්න පුළුවන්. ඒත් පහර දීම. නමුත් ඒකේ රිදීමක් නැහැ. ඒක ලයාන්විතකම තියෙන්නේ. ඒ වගේම ඒ අම්මටම කේන්ති ආපුවම ඇඟිලි පාර හිටින්න හයියනොත් එකක් ගහන්න පුළුවන්. ඒත් පහර දීම. දැන් පහර දීමෙන් එකයිනේ. ඇතුලේ එකක ආදරය එකක තරහවනේ. එහෙම බලන්න පුළුවන් ඔබට. මේ ක්‍රියා පිටුපස පවතින්නේ ක්‍රියාවනෙම චේතනාව කියලා. දැන් ඔබට මේ භාෂා වචන පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ පාවිච්චි කරන්නේ කරුණු පැහැදිලි කිරීම සඳහා වුණාම කාටවත් රිදවන්න අදහසකුත් නැහැ. ඒ වගේම ඒකේ පරුස වචනත් නැහැ. ඒ වුණාට සිංහල භාෂාවේ තරම් පරුස වචන කොහෙවත් ඇති කියලා මම හිතන්නේ නැහැ. මොකද සාමාන්‍ය ලෝකේ පවතින භාෂාවල් මේ පොතකින් දෙකකින් තේරෙන වචන ටික ලියනවා. අපේ විශ්වකෝෂයේ තව ලියලා ඉවර කරන්න බැරි වුණා. අවුරුදු 1000ක් තිස්සේ ආපු මේකේ වචන එක වචනකට වචන 50ක් 60ක් තියෙන ඒවා තියෙනවා. එහෙම වුණාම මේ වචන පාවිච්චියේදී මේ වචනම සතුට උපදන ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවනි. බය උපදන ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවනි. තරහ වෛරය උපදින ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවනි. මේ කටින්ම මේ වචනේ. එතකොට ප්‍රකාශ කිරීමේදී ප්‍රකාශන ස්වභාවයත් මොහොනේ දීප්තිමත් බව, මොහොනේ ශෝක බරිත බව, මොහොනේ ද්වේෂසහගත බව එහෙම වෙනස් වීමකුත් වෙනවා. ඒ කය එකක් වුණාට ඒ වෙනස් වෙන්නේ ඇයි? ඒ මොහොතට එන හැඟීම විසින් සිත සකස් කරනවානේ. ඒක ඔබට මේක හොඳට තේරෙන දෙයක්. හැඟීම් බර වෙනවා. දුක, ශෝකය, සතුට, කනගාටුව, බය ඒ මොහොතේදී මේ ඔබ කයෙන් එක්කෙනෙක් වුණාට මේ හැසිරෙන ආකාරය, වචන ප්‍රකාශ කරන ආකාරය වෙනස් වෙනවා. දැන් මෙන්න මේ හැඟීම් පිළිබඳව අවබෝධයක් නැතුව මෙතනින් එහාට යන්න බෑ. මිනිසා කය වචන සිත හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිතා කරයි. මතක තබා. හැඟීම් සුළුවෙන් හටගනී. හැඟීම් වලට ඉඩ දීමෙන්, හැඟීම් වලට වහල් වීමෙන්, හැඟීම් ක්‍රියාත්මක කරන්න යාමෙන් හැඟීම් ඇවිස්සේ. හැඟීම් බරපතල වේ. අනෙහෙම අපි තුල ක්‍රමයෙන් බරපතල වෙන බලවත් පැත්තට යන හැඟීම් තිබෙනවා. ඔබ කනගාටුවක් ඇති කරන ඒ ගැන හිතන්න ගියොත් කනගාටුව බලවත් වෙනවා. දුකක් ගැන හිතන්න ගිහින් ඒ ගැන හිතුනොත් දුක බලවත් වෙනවා. තරහක් වෙලා ඒ ගැන කටයුතු කරනකොට තරහව බලවත් වෙනවා. පරිගන්න අදහසක් හිතේ රෝපණය කරලා ක්‍රියාත්මක වුණොත් ඒක බලවත් වෙනවා. නැවත නැවත සිතීමෙන් බලවත් වෙනවා. මා සමහර වෙලාවට ප්‍රකාශ කරලා තිනවා ඇතැම්මගේ සිත්ති අහුවෙනවා සීදී නසා ගන්න ඕන අදහස. නමුත් ඒක බලවත් නැහැ තාම. නමුත් මේක කලකිරෙන අවස්ථාවලදී මම නම් මේ හැමදාම ජීවත් වෙන්නේ හැරි මෙහෙම ඉන්නේ හැරි කියලා හිත මේකට ශක්තිය දුන්නොත් යම් මොහතක මේ ශක්තිය Tamanට පාලනය කරගන්න බැරි මට්ටමට ඇවිදින් අර සීදී නසා ගැනීම නැවති අරමුණ බෙල්ල වැල දාමා ගැනීමකින් වසවිස පානයකින් පාලමක් පල්ලේ පැනීමකින් කෙලවර වෙනවා. ඒක එක මොහතක දෙයක් නෙවෙයි. ක්‍රමෙන් බලවත් වීම. වසරක් තුළ වසර ගණනාවක් තුළ මේ බලවත් වෙනකොට මේකට ඇතුළේ ශක්තියක් සඳහන් කරනවා ධර්මයේ ජවන් කියලා. එහෙමත් නැත්නම්
ළමා කාලයේ සිට ක්‍රමයෙන් වයසට යද්දී පුද්ගලයන්ගේ චිත්තසංතානවල පවතිනා වූ සංවේදී බව, ලින්ගත බව, ආදරණීය බව වෙනුවට තද රළු ඝන පුද්ගලයෝ බවට පත් වෙනවා. කයින් නෙමෙයි සිතින්. අසංවේදී වෙනවා. මේක තමයි සමාජ ඉරණම. එතකොට මොකද වෙන්නේ? මිනිසුන් ලෝභයෙන් බලවත් වෙනවා, ද්වේෂයෙන් බලවත් වෙනවා, මෝහයෙන් බලවත් වෙනවා, ඊර්ෂ්‍යාවෙන් බලවත් වෙනවා, ක්‍රෝධයෙන් බලවත් වෙනවා, වෛරයෙන් බලවත් වෙනවා, පරිගැනීමෙන් බලවත් වෙනවා. එසේනම් ඔවුන් බලවත් උනේ පාපකාරී චේතනාවන්ගේ. කය නෙමෙයි ඒක බලවත් කරගත්තේ හැඟීම. යම් හැඟීමක් බලවත් වුණාම පාලනය කරගන්න බැරුව යනවා. ඇල් වතුර කිසිම ඉදිරියමක් නැහැ. නමුත් ඇල් වතුර උණු වතුර බවට පත් වුණාම රත් කරපු ගින්දරත් නිවන්න දාන්නවා. තරම් බලවත්. ජලයත් නිකන් තියනකොට බලවත් නැහැ. නමුත් කැළඹුණාම සුනාමියකින් වගේ එකකින් දුම්රිය පවා පෙරලන්න බලවත්. නිස්සබ්ද ජලය බලවත් නැහැ. අන්නේ වගේ මේ සිත සංසුන් සිතේ බලය වෙනත් එකක්. නමුත් නොසන්සුන් නම් බලවත් වෙන පැත්තකට. මා දකින්නේ මේ බුදු සමය තුළ නොසන්සුන්ව බලවත් වන සිතින් සිදුවෙන්නා වූ සමාජ හානිය, පරිහානිය, විනාශය වළක්වා ගන්නට සංසුන් සිත බලවත් කරන්නයි උගන්වනවා ඇත්තේ. නමුත් ඔබ සංසුන් සිත වසාගෙන නොසන්සුන්කම් වැඩි දියුණු කරනවා කියන්නේ නිවරණ පොසත් කරනවායි කියන එක. ඒ නිසා මේක ඊයේ එකක් අද එකක් වශයෙන් පැයට එකක් වශයෙන් දකින්න බෑ. ඒ මොහොතේ උපදින සිත් සමග ඔබ දවසක නැත්තම් පැය ගණනක කල්පනා කරලා පුළුවන් නම් ලියලා බලන්න. පුද්ගලයෙක් වශයෙන් ඉඳලා ඔබේ උපදින සිත් ඔබ දන්නා පමණට වර්ග කරලා කීයක් ඉපදුනාද කියලා. ඒක තුලින් ඔබ දැක ගන්න ඉපදුන දේවල් නැති වෙනවා කියලා. වැඩි වෙලා නැති වෙනවා. භාවිතා කරගෙන නැත්තම් අමතක වීමෙන්, ගණන් නොගැනීමෙන් නැති වෙලා යනවා. එහෙම එකක් වෙනව නේද කියලා. දැන් මේ පදේ ගන්නවා මෙතෙන්ට. නිවීම කියලා කියන්නේ ලෝභක්කය, දේශක්කය, මෝහක්කය. එමම ත්‍රිපිටකයේ පවතිනවා. ලෝභය, දේශය, මෝහය ෂය බිඳුවට අවස්සන්න පුළුවන් නම් ඔබට මේ බුදු සමයේ පෙන්වන නිබ්බානම් පරමංසුකම් හොයන්න පුළුවන් වෙනවා. නමුත් තව පැත්තක පෙන්නනවා මේවා බලවත් වෙන එක පිරිහීම කියලා. පරිහාන ධම්මං හෝ භික්ඛවේ දේසිස්සාමේ පදේ රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම්, අර වේපුල්ලම් කියන එකේ තේරුම පියවරෙන් පියවර බලවත් වෙනවායි කියන එක. ඒක පිරිහීමක්. පියවරෙන් පියවර බලවත් වෙනවා නම් මම දකිනවා වුන්ට ඒකෙන් නැතුව යන්නේ මේ කාන්ති තමයි. ශාන්තිය. ඒ නිසා මේක ඔය එක දෙයකට අදාළ ඉවසීමක් නෙමෙයි, සම්පූර්ණ සිතුවිලි වලටම අදාළ ඉවසීමක්. දැන් අර පහුගිය දවසක මම මතක් කළා ලෝභෝ අත්තං න ජානාති, දෝසෝ අත්තං න ජානාති, මෝහෝ අත්තං න ජානාති. අර්ථයක් දකින්නේ ධර්මයක් දකින්නේ ධම්මන්න පස්සති. කෙනෙක් සහතේ නරං ලෝභං ද්වේෂං මෝහං, සහතේ කියන්නේ මොසපත් වෙනවට ඔහු අන්ධෙක්. මෙන්න මේ අන්ධ භාවයේ බලවත් වෙන්න නොදී මේ අන්ධ භාවයේ මරා දාපුවාම ඇත්තටම ඇස් පේන භාවයක් තියෙන්න පුළුවන්. එක ගාථාවෙන් ගනිමු අපි. යෝච ලෝභං පහන්ත්වාන ලෝභ නොයියේ ලෝභ නොයියේ නලුයති. යම් කිසි පුද්ගලයෙක් ලෝභය අතහැරතා ලෝභය බිය යුතු තැන ලෝභ නොවෙනවද? ලෝභ පහියති තම්හා. ඔහුගේ ලෝභය ප්‍රහීන වෙනවා.
වතුර බින්දුවක් වැටෙනවා වගේ. වගේ මට උදාහරණයක් මතක තියෙන මට හරියට උද බින්දුව පොක් කරා කියලා. අන්න දැන් මම අදාළ තැනට ආවා. බුදුන් වහන්සේගේ අවදාන ශාසනා පිළිනුගත් සමාජය ජීවිතය තුළ බලවත් කරමින් ඉන්නවා. ලෝභය, දේශය, මෝහය. බුදුන්ට ගරු කරමින්, බුදුන්ට වඳිමින්, බුදුන්ගෙන් ඈතට යමින් ඉන්නවා. බුදුන්ට කියන්නේ මම මෙතන පිළිමයට හෝ ශරීරයට නෙමෙයි ඊට එහා ගිය පදයකට. ඒක ඔබත් තේරුම් ගන්න අනිත් සමාජයේ ඉස්සරහා මේ බුදුන් කියන්නේ පිළිමේ හෝ මේ පුද්ගලයෙක් නෙමෙයි ඊට එහා ගිය බුදුන්ගේ ධම්මකාය කියලා. ඉනිසා අපිත් මේ යන්නේ කවුද? අර ඒ අය අනිත් ආගමිකයන් Tamanගේ ආගමික ආගම්කන්තවල පෙන්වන අල්ලා දෙවියන් වහන්සේ හෝ දෙවියන් වහන්සේ වෙත යන්න හදනවා වගේ ඔවුන් නම් මරණයෙන් පස්සේ යන්න හදන්නේ. අපි ජීවිතය තුළම බුදුන් වෙත යන්න හදන්නේ. ඒක උන්ට එත්තු ගන්නන්න ඕන, තේරුම් කරලා දෙන්න ඕන. ඒ කියන්නේ අපට එල්ල කරන මිත්‍යා දෘෂ්ටි කියන පදය ඊට වඩා උන් ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටියක් බව. අපේ බාහිර සමාජයේ මිනිසුන් සාමාන්‍ය මිනිසුන් කරන දේවල් දැකීමෙන් සියල්ල මනින් නැතුව ඇත්තටමත් ඒක ඒ බාහිර සමාජයේ ඔය මේ ආමිෂ පූජාව යනුවෙන් කරන්නා වූ සමහර ක්‍රියා මිත්‍යා දෘෂ්ටි තමයි. නැත්තම් චෛත්‍යයකට ඕන වෙන්නේ නැහැ නේ ගිලම්පස. ගිලම්පස ඕන වෙන්නේ ලෙඩෙකුට. එතකොට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ගිලම්පස ටික නැත්තම් ඒ බේත් අවශ්‍ය ටික දුන්නා නම් උන් බේතක් හදලා රෝහල් වලට ඒවයි ලෙඩුන්ට බොන්න. අපි අය මහ ලොකු පූජාවක් කියලා ඔක හදලා 25ක් 30ක් 50ක් 60ක් හදලා පූජා කරා කියලා පූජා කරලා විසි කරනවා. ඒක පූජාව පිනක් තියෙන්න පුළුවන්. විසි කරන එක අපරාධයක්. ඒ කියන්නේ ආත්මාර්ථකාමී. ඒ පූජාව. Tamanට ලැබෙන දේ අරුණාම අරකින් වෙන අනිත් ප්‍රයෝජන ගැන බැලුවේ නැහැ. නමුත් රෝගීන් කෙරෙහි අනුකම්පා කරලා ඒක දුන්නා නම් අවශ්‍ය පිනත් ලැබෙනවා. අර ඒ ටිකෙන් අදාළ ප්‍රයෝජනෙකුත් ලැබෙනවා. ඉතින් මේවා මෙහෙම බලන අයට අපේ මිනිස්සු කරන ක්‍රියා මෝඩ ක්‍රියා වශයෙන් පේන්නේ නැද්ද? තව තවත් එමුදු මෝඩ ක්‍රියා ඇති කරන්න ලෑස්ති කරන්නේ. ඉතින් බැලුවාම මේ චෝදනාව බැලුවාම අපේ අය කරන කාරණා පේනකොට චෝදනාව ඒ අයට ඇත්ත. ඒ බඳු දේවල් කරන අයට. නමුත් අප ඉන්නේ මෙතන නෙවෙයි. අල්කත බාග. අප ඉන්නේ ඊට වඩා ගැඹුරු තැනකට යමින්. ගැඹුරු තැනක් ඇති සමාජයේ මෙහෙවමින් ඉන්නේ. ජීවිතය තුළම බුදුන් වෙත යන්න. ජීවිතය තුළම බුදුන් දකින්න. ඊට එහා පැත්තට නෙමෙයි. අන්න දැන් මම ඔබට කතා කළා යම් යම් හැඟීම් විශේෂයක්. මේ හැඟීම් වලට ඔබ ළමා කාලේ පටන් ඉඩ දෙනවා. එකඟ වෙනවා. යටත් වෙනවා. වහල් වෙනවා. දැන් මේ සමාජය දෙස බලන්න පොඩ්ඩක්. මම ඊයේ පෙරේදත් කියෙව්වා. පොඩි දෙයකට ඇති වුණා වූ දෙබස් වීම. බහිම්බස් වීමක් දෙබස් නෙවෙයි. අනතුරුව පරුස වචනයට අනතුරුව පහර නොදීමකට අනතුරුව තරුණ දෙදෙනෙක් විසින් පුද්ගලයෙක් මරා දැමීමකට දුරදිග ගිහින් තියෙනවා. අර දුරදිග යනවා. මේ වගේ දෙදෙනෙක් අතර පවතින සම්බන්ධතාවය එවත්තමින් දුරදිග යනවා. දෙපිරිසක් අතර දුරදිග යනවා. මෙහෙම දුරදිග යාම තුළ විවාහයන් කඩාකප්පල් වෙනවා. සහෝදරීන් විරසක වෙනවා. ගම්වාසීන් විරසක වෙනවා. මෙන්න මේ බුදු සමයෙන් පෙන්වන සමස්ත ක්‍රියාවලිය කෙරෙහිම කාන්තිය නැතිකම. ඒ දුරදිග යන්නේ. ඔබට ඉතින් අද හෙටත් ඕන නම් ඔය රටේ තොලේ සිදුවන සිදුවලින් මේ දුරදිග යන දේවල් බලන්න පුළුවන්. පෞල් ජීවිතය තුළ සහෝදර ජීවිතය තුළ ආදී වශයෙන් දුරදිග යන දේවල්. එහෙමත් නැත්නම් රටේ තොලේ සිදුවන දේවල් ඔස්සේ බලන්න පුළුවන්. අපේ රටේ හැමදාමත් බලපුවම කාට හරි අසාධාරණයක් කළා කවුරු හරි වර්ජනයක්. කම්කරුවාගේ ගොවියාගේ පටන් ඉහළ තැනතර දක්වා ඉන්න හැමෝටම Tamanට ඉල්ලීම් තියෙනවා වර්ජනයක්. එතකොට ඒක වර්ජනය කරන අයගෙන් පැත්තෙන් බැලුවොත් මේක සාධාරණ පැත්තක්.
නමුත් එයින් පීඩා විඳින අයගෙන් අදහස් බැලුවොත් එහෙම හැමදාමත් ඔවුන් කරදරයක්කට පත් වෙනවා අය. එහෙමනේ. එහෙමනේ ඒවයි තියෙන්නේ කාරණාව. එතකොට පීඩාවට පත්වන පුද්ගලයෙක් අර කරන වැඩ කරන අයට සාන්තිය හෝ සමාව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. දැන් බැරි නම් පස්සේ හරි හම්බුණාවයික වෙලාවක් ආවයික ගෙදරට ආවයික වෙලා හිතන් ඉන්නවා. අනේ විදිහට මේ මිනිස් සමාජයේ මම දකින්නේ ඒ සිදුවීම් වලට අනුව ඇවිස්සෙමින් කලබල වෙමින් ෂණික ප්‍රතිචාර සහ දීර්ඝ ප්‍රතිචාර වලට හැඟීම් බර වෙනවා. මේ ඔක්කොටම තමයි මම මේ වචනේ පාවිච්චි කළේ කාන්ති නැතිකම. කාන්ති නැත්තම් සෝරච්චනුත් නැහැ. සෝරච්චන් වෙත යන්න ඕන නම් කාන්ති ඕනේ. එකයි කාන්ති පරමන්තපෝතිතික්ඛා කියලා කියන්නේ ඉවසීම උතුම් තපතයි. දැන් මොනවද ඉවසන්න ඕන? මම ඉවසනවා කියලා බෑ. පුද්ගලයෙක් වශයෙන් ඒක අර කාටුන් චිත්‍රයේ තිබුණ එක ඉවසීම යනු වෛරය රැස් කිරීමයි. හිත ඇතුලෙන් ඉඳලා බලවත් කරනවා වෙලාවක් වෙනතුරු අදාළ තැනට. ඒක පාරම්බෑම ගම්බද විහාරයේ පවතින. බලවත් කරන්න බෑ. කාන්තියේදී ඡය වෙන්න වෙනවා. මටත් මතකයි මේ වර කාන්ති පාරමිතාව සම්බන්ධයෙන් ශාන්තිවාදී ජාතකයේ කියවනකොට ඒ කාලේ ළමා කාලේ නැත්තම් අවුරුදු 15 20 තේරෙන්නේ නැහැ ඒක. මොකද මේ ශාන්තිවාදී තාපසයා මේ රජුරුවන්ගේ දෙවියන් වහන්සේලා ටික වට කරන බණ කියා ඉන්නවා. රජුරුවන්ට තියෙන ලැබියාව අයින් වෙලා තාපසයාට ලැබියාව ඇති උනායි කියලා කේන්තියක් ආව රජතුමාට. කලහඹ රජුරුව මං හිතන්නේ. අන්තරෝ ශාන්තිවාදී තාපසයාගේ කන් දෙක අත් දෙක කකුල් දෙක එහෙම කපන්න පටන් ගත්තයි කියලා තියෙනවා. ඕවා මොනවා කැපුවත් මගේ ශාන්තියට මොකුත් වෙන්නේ නැහැ කියලා කිව්වයි කියලා තියෙනවා. ඉතින් මේ ශාන්ති කියන පදේ ඒ කාලේ තේරෙන්නේ නැහැ. රිදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරේ කපද්දි කොහොමද රිදෙන්නේ නැතුව විතරක් නෙමෙයි රිදෙන ගහන්නත් හිතෙනවනේ අනිත් අයට නම් තවන් රිදෙනකොට තරහ එනවනේ. එතකොට ඒ කතාවෙන් පෙන්වන මේ කාන්ති කියන වචනේ ගත්තම මේක හැම දෙයකම පොදු දෙයක් මම දකින්නේ. ද්වේෂයට විතරක් නෙමෙයි. එනිසා තපස කියන්නේ ද්වේෂයට එරෙහිව කටයුතු කරන එකක් නෙමෙයි සියලු කෙලෙස් වලට එරෙහිව නේ තපස තියෙන්නේ. කාන්ති පරමන්තපෝ. ඉතින් අපට අදටත් මේ කාන්ති කියන පදේ අර්ථය භාවිතා කරන්න නොවැටහීම තුළ තමයි ප්‍රශ්න දුරදි කියන්නේ. මරණින් පස්සේ කාන්ති භාවිතා කළ වැඩකුත් නැහැ. අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේ කාන්ති භාවිතා කළාට අදට වැඩකුත් නැහැ. එදාට වැඩක් වෙයි ඉන්න අයට. අපට බුදු සමය තුළින් ගන්නන්න ඕන ස්වකීය ජීවිතයේ වර්තමානය තුළ උපදින්නා වූ මේ උත්සන්න වෙන හැඟීම් උත්සන්න නොවීම සඳහා සමනය වීම සඳහා නැත්නම් බිඳුව දක්වා ආපහු යාම සඳහා කාන්ති උගන්වන්න ඕන. මතක තබා ගන්න. එතකොට කොහොමද ඒක කරන්න පුළුවන්? එතකොට ඔබ සංසාරේ කරපු වැඩ කටයුත්ත කරලා කරන්න බෑ මේක. බලන්න දෙදෙනෙක් කතා බහ කරගන්න ගියාපුවම යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණොත් අනතුරුව මේ දෙබස්සෝ මාරුව එන්න බරපතල වෙලා සැරවැර වෙලා දෝෂසහගත වෙලා පහර දෙන තැනට ගිහින් එහෙම එහාට යනවා නේද? පොඩි දෙයක් දොරදිග යනවා. ඒ මොකක් නිසාද? ඒ මොහොතින් මොහොත දෙන්නට දෙන්න අදහස් වල උද්වේග කර බව ආවේගශීලී බව බලවත් කරගන්න නිසා. එතකොට ඒ ඔවුනොන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම තුළ කාන්තියක් යන්නේ බලවත් වෙන එක වෙන්නේ. ඒ නිසාම ඉතින් කට පරිස්සම් කරගන්න බැරි අය ප්‍රමාණවත් පාවිච්චි කරන්න බැරි අය අවුල් හදා ගන්නවා. මාළුවා නැහින්නේ කට නිසා කිව්වා වගේ ඉතින් බරපතල පාපකාරී දේවල් වුණත් බරපතල වැරදින වුණත් ඉතිහාසයේ දැස බැලීමේදී මා දකින්නවා කට පරිස්සම් කරගන්න බැරි අය මේ සිර දඬුවම් මිද්ද ප්‍රජායිතය අහිමි කරගත්ත නොයෙක් කාරණා. එතකොට මේ අපට බුදු සමයෙන් පෙන්වනු ලබන්නේ සෑම මොහොතකම ඒ මොහොතට උපදින හැඟීම. හැඟීම ඉවසීම, හැඟීම පාලනය කර ගැනීම, හැඟීම ක්‍රියාත්මක නොකිරීම. ඒක ඕන එකකට හරියනවා.
දැන් ඔබ බලන්න ඔබේ ළමා කාලයේ සිට අද දක්වා කොතරම් දුරද ඇවිත් ඉන්නේ. ඔබ සාමාන්‍ය ස්වභාවයෙන් සංසුන් පුද්ගලයෙක් වශයෙන් හිටියට අදාළ පරිසර සාධක හමුවේ. බිරිඳ දරුවන් සහෝදරයන් ඥාතීන් දේශපාලනය අවුවැස්ස පින්න හමුවේ ඔබට නොසැලී ඉන්න පුළුවන්ද කියලා නෑ. අර මේ මොකද්ද මට මතකයි ඔය මේ උසාවියක සිදුවන සිද්ධියක් සම්බන්ධයෙන් මේ පුද්ගලයා වරදකරු මේ චෝදනාවක් ලක් කරලා උසාවියට ගෙනියනවා. මන්දයත් මේ ඔහු ඉතා අප්‍රිය කරන වචනයකින් ආමන්ත්‍රණය කරනවා ගමේදී. මේ නිසා ඔහු ඒ වචනේ බාර අරගෙන කේන්ති අරගෙන පහර දෙනවා. ඒ කියන්නේ මේ වචනේ ඇහෙනකොටත් ඔහුට අර කාන්තියක් වෙනකොට විශාල කේන්තියක් එනවා. දැන් ඉතින් විනිශ්චයකාරතුමා ඇහුවයි කියනවානේ ඔය ඒ වචනෙන් කියලා මේකද ඔබට කියලා. ඊට පස්සේ විනිශ්චයකාරතුමාටත් කිව්වා කියන ඕන් ඕක අහනකොට තමයි මට ඔබතුමාටත් කියලා කිව්වයි කියනවානේ. අන්න එහෙමයි අර තමන්කමක් හදාගත්තාම ඒක එතෙන්ට එනවා. මම ඔය හැඟීම් කියන වචනේ පාවිච්චි කළේ උත්සන්න කියන වචන පාවිච්චි කළේ ඒකටයි. මේ හැඟීම් කවදාවත් අතීතයේ ආවේ නැහැ. ඒවා දැන් ඉවරලා හදන්න බෑ. අනාගතයට ඒවා හදන්න මහන්සි වෙන්න ඕනත් නැහැ. හැමදාම ඒක වර්තමානයේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම Taman ඉන්නා තැන ගැටෙන සාධකත් සමග තමයි මේ සියලු හැඟීම් එන්නේ. නමුත් ඔබ මේකට සංසාර ගමනේ බොහෝ කල් පාවිච්චි කළේ හැඟීම් වලට එකතු වීම, හැඟීම් පිළිගැනීම, හැඟීම් බාර ගැනීම. පෘථග්ජන කිසිවෙකුටත් ඒකින් සක්කාන්ති නැහැ. මම කියන කතාවක් තියෙනවා අහපු දෙයක් මේක. ඔය මේ ඒකට යම් කිසි විහිළු ස්වභාවයකුත් තියෙනවා. කෙනෙක් පාලියෙන් පවතින මෛත්‍රී වැඩිම කියන වචනේ උච්චාරණය කරමින් ඉන්නවා වාඩි වෙලා. අහං අවේරෝ හොමි අභ්‍යාපජ්ජෝ හොමි අනිගෝ හොමි සුඛී අත්තානම් පරිහරාමි. ඔබට තේරෙනවා ඇති ඒක මොකද්ද කියන්නේ කියලා. මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ පෝෂණයකට හැතියෙක් වෙම්වායි කියලා. දැන් මේක කියන්න බාධාවක් එනවා. මොකද්ද මේ එළියේ සුනකෙක් නතර නොවි බුරනවා. දැන් මේකට මිනිස්සු කියන්නේ මේක කියා ඉන්නකට මෛත්‍රිය කියලා. නමුත් ඔහුට මේක කරන්න බාධාවක්. එතකොට ඔහුගේ කැමැත්ත මේක කරන එක එරෙහි වෙන එක ව්‍යාපාද. අන්තිමට අර්ග නවත්තලා අර සතාගේ කකුල කැඩෙන්න ගහන්න කිව්වයි කියලානේ මං අහලා තියෙන්නේ. කෝ එතකොට එතන කාන්තිය වැඩුණාද? අර වචනේ කියා හිටියට. ඇතුළතින් වැඩුණේ මොකද්ද? ද්වේෂය නැත්තම් ව්‍යාපාදේනේ. එනිසා මේ උඩින් වචනකින් වඩන එකක් නෙමෙයි මේ බුදු සමයෙන් පෙන්වන මේ කාන්ති කියන්නේ. අර මේ අපි ගන්න වචන වලින් කියනවා නම් ලෝභ දේශ මොහ මූල ෂය කරන එක. ඒක ෂය කරන්න පුළුවන් කාන්තියෙන්. එකතු වීමෙන් ෂය කරන්න බෑ. එකතු වීමෙන් ඔබට යන්න පුළුවන් ඒකට අදාළ සසරට. පාප කර්ම විපාකයට, පුණ්‍ය කර්ම විපාකේ, ධාන කර්ම විපාකට බරපතල පාප කරන නිරය පැත්තට එකතු වීමෙන් යන්න පුළුවන් සසරට. ඒක දන්නවා හොඳටම හැමදෙනෙක්ම. නමුත් ඔබට එකතු නොවීමෙන් සෝරච්චන් ලබන්න පුළුවන් බව දන්නේ නෑ නේද? අන්න ඒක ඉගෙන ගන්න ඕන. ඔබ මේ ලෝකේ පවතින පොත්පත් කියවලා තියෙනවා නම් අපිට දැනුවත්ව ඉන්නවා නම් ඔය සොරතේ නැත්තම් සොරතාන්තය කියන්නේ මොකටද කියලා දන්නවා ඇති. දරුවෝ දන්නේ නැති වුණාට ලොකු අය. ඒකත් යම් කිසි තෘප්තියකට කෙලවරකටපත් වීමනේ. ඊට එහා ලබන්න දෙයක් ඒකේ නැහැ. අන්න වගේ බුදු සමයේ ඉවසීමෙන් නිවනට කියන එකයි මේ කාන්තිසෝ රච්චං කියන්නේ. ඔන්න මචනේ මම මෙච්චර වෙලා කියලා ආදාළ දැනට ගෙනාවා. ඒකයි අර කාන්ති පරමන්තපෝතිතික්කා කියන පදේ තේරුම. අර බුදුන් වහන්සේලා නිරන්තරයෙන් නිවනේ ඉන්නවා කියන එක තමයි අර ශාස්ත්‍රවරයා කියලා තුනේ බුදුන් වහන්සේලා සුරතේ ඉන්නවා කියලා. එතකොට ඒ සුරතටපත් වුණ අයට බාහිර සාධක මත ආය අවුස්සන්න බෑ. ඒ කාන්තිය නැතුව යන්නේ නැහැ සෝරච්චං. දැන් අනිත් අය ගාව යම් මොහතක ඒක සංසුන් බව තියෙනවා නමුත් නැතුව යනවා. කෙලස් යටපත් කර සමාධියකත් ඒක තියෙනවා නමුත් සමාධිය පිරෙනකොට ආයෙත් නැතුව යනවා. මේ
හැඟීම් ඇවිස්සි නැතු වෙන සමාධිය වලට සම්මා සමාධිය හරි ආනන්තරික සමාධිය හරි කියලා කියන්නේ නෑ බුදු සමයේ. අර මිත්‍යා සමාධි කියලා. නමුත් බුදුන් වහන්සේ සමාධි වික්කවේ භාවයතකේ මේ ආනන්තරික සමාධිය වඩන්න. එතකොට එහෙනම් මේ පද දෙක කොච්චරම් ලස්සනද බලන්න. ඔබට හැම මොහොතකම අභ්‍යාසයක් කරන්න අවස්ථාවක් දෙනවා. ඔබ ඒක අභ්‍යාසය කළොත් ඔබට සෝරච්චන් හම්බ වෙනවා. අභ්‍යාසය නොකළොත් සෝරච්චන් වලින් වෙනකොට සසරට වැටෙනවා. මොකක්ද අභ්‍යාසය? අභ්‍යාසය ඔබ මේ විදිහට ජීවත් වෙන්න ගිහින් පුද්ගලයෙක් වශයෙන් ස්කන්ධ පරිහරණයක ඉන්නේ. ස්කන්ධ පරිහරණයේදී ඔබට ඒ ඇහැට කනට නාසයට ගැටෙන කාරණාවලට අනුව ඔබ ඒවට දීලා තියෙන අගයක් චිත්තාභ්‍යන්තරයේ තිබි මතුවෙනවා. මේකට ඔබ දන්නවද වලින් ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය උපදිනවා කියලා, පරිගැනීම උපදිනවා කියලා කියන්න පුළුවන්. දහම්හි මේක සාරාංශ කරලා පෙන්නනවා. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. අන්න uppannam හට ගන්නවා. එතකොට හටගත්තාම දැන් එකතු වුණොත් නොසන්සුන් බව දුර දිග යනවා. ඔබට පුරුදු වෙලා තියෙන්නේ මේකට එකතු වෙන්නමයි. ඒ කියන්නේ බුදු සමයෙන් පෙන්වන කාන්තිය පුරුදු කරන්නේ නැහැ ප්‍රත්‍යක්ජන කිසිවෙක්. ඊට ඉස්සර වෙලා ඔහු මේකට එකතු වෙලා දුර දිග ගෙනihin ජීවිතය අනා ගන්නවා, ජීවිතය අවුල් කර ගන්නවා, පෞල් ජීවිතය නැති කර ගන්නවා. මා අද දකින්නේ සහෝදරයින්ගේ සහෝදරත්වයේ සාර්ථක වෙන්න ඕන නම් බුදු සමයෙන් පෙන්න කාන්ති ඉගෙනගෙන ඉන්න වෙනවා. විවාහක යුගල ජීවිතයක ගැටුම් නැතුව දුරද ලස්සනට ජීවිතය ගෙනියන්න ඕන නම් බුදු සමයෙන් පෙන්න කාන්තිය භාවිතා කරන්න ඉගෙන ගන්න වෙනවා. දෙදෙනෙක් දෙපිරිසක් ආදී වශයෙන් මේ සමාජය තුළ දුරදිග යන ගැටුම් නිමාවෙන්ට නම් බුදු සමයෙන් දක්වන කාන්තිය ප්‍රායෝගික ප්‍රතිපදාවක් බවට පත් කර ගන්න වෙනවා හැමෝම. ඕක කරන්න නැතුව වෙන මොනවා කළත් මේ වැඩේ කරෙන්නේ නැහැ. මම උදාහරණයකුත් මේ කියමින් ඉන්නවා මේ දවස්වල. උදාහරණ ඉතින් මට හරියට හදන්න පුළුවන් නේ. අපි මෙහෙම හිතමුකෝ. දෙදෙනෙක් දැන් යුග දිවියට එළඹෙන්නට තීරණයක් ගන්නවා. හරි. දැන් ඉතින් ඊට පස්සේ කල්පනා කර හෝටලේ වෙන් කරනවා, මදු සමය ගත කරන්න තැන් වෙන් කරනවා, ඡායාරූප ගන්න තැන් වෙන් කරනවා, කේක් හදන්න නියම කරනවා, එහෙම නැත්නම් පින්තූර ගත යුතු තැන් ලිම කරනවා, තව ආරාධිත අමුත්තන් ගන්න හදනවා, ඇඳුම් තෝරන්න යනවා. කොතරම් දේවල්ද මේ කිසා නොකිය. මේ ප්‍රධාන දේ වටා පවතින ආන්තර්ගත දේවල් සේරම කරනවා කියමුකෝ. තව තමන්ට මුදල් තියෙන පරිදි. එක දෙයක් කරලා නැහැ. දැන් මුන් පිටත් වෙලා යනවා කියමුකෝ උත්සව පවත්තලා. හොඳයි පොලිසියෙන් එහෙම පරීක්ෂා කරලා බැලුවොත් එහෙම උන් දෙන්නාව මොකද්ද නැත්තේ? විවාහ සහතිකේ නැහැ. පිළිගන්නවද උන් විවාහ වෙලා කියලා? නැහැ. තව ඕනම් බාලවයස්කාරියක් පැහැරගෙන යාම කියලා දනු දාන්නත් පුළුවන්, නැත්නම් බලෙන් පැහැරගෙන යාම කියලා. අවශ්‍ය මූලික දේ මොකද්ද? විවාහ සහතිකය. වාහතිකේ නැතුව අන මොන දේ කළත් ඒක නිල වශයෙන් පිළිගන්නවද? මම එකෙන් කියන්න හදන්නේ විවාහය කියන සහතිකයක් කියන එක නෙවෙයි. ඔය අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ලිංගත උනායකට ඉඳලා මැරෙන කල්ම හිටිය සහතිකයක් තිබිලා නෙමෙයිනේ. ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ බිරිඳ කියන හැඟීමෙන් ආරක්ෂා කරන්න ඕනේ කියන ඒ වගකීමෙන් බැඳිලා හිටියේ. වගකීමෙන් බැඳෙන්න ඕන. නමුත් නීත්‍යානුකූල ගත්තොත් මේකනේ අද පිළිගන්නේ සහතිකය. සහතිකය පිළිගන්නවා. සහතිකේ නැතුව මොනවා කළත් එතකොට පිළිගන්නවද? වැඩක් තියනවද? කොතරම් ලොකුවට කළත්. වෙන මේ බෞද්ධයින්ගේ බෞද්ධකම සහතිකේ නැති විවාහය වගේ. ඔක්කොම දේවල් කරනවා බෞද්ධයෝ. බලුවහම පිටපැත්තෙන්. නමුත් කාන්ති සෝරච්ච පදේ නැහැ. ඒ නිසා ඔබ ඉගෙන ගන්න ඕන ජීවිතය තුළ මේ මොහොත තුළ කාන්ති වෙත යන්න. කාන්ති පාවිච්චි කරපුවම සෝරච්චන් වෙත යන්න පුළුවන්. එහෙම කෙටි පාරක් මේක මතක තියාගන්න. ඒක අර කාන්ති පරමන් තතෝතික්ක තුන්වෙනි වතාවටත් මම මේ වචනේ කියන්නේ ඒකයි. ඒ මොහොතට උපදින හැඟීමට කියන නමක් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය ප්‍රධාන වශයෙන් ඕක. ඇසෙන්ද, කනින්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, එහෙම නැත්නම් සිවිරියව්වෙන්ද. දැන් ඒකට එකතු වෙන්න කියලාද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ප්‍රහාණය කරන්න කියලාද? එකතු වෙනවට කියනවා අපහාන කියලා.
එකතු නොවෙනවට කියනවා ප්‍රහාණ. මේ ප්‍රහාණ කියන වදෙන් කියනවා ඇත්තේ කන්ති වෙන්න බැරිද? අන්න ඔබට දැන් තැනක් තියෙනවා. ඔබ පුරුදු කරේ අසිහියෙන් කටයුතු කිරීම නම් වූ ප්‍රමාදයේ පාරේ එකතු වෙන්න මේකට. දැන් බුදුරජාණන් වහන්සේ වැදගත් වචනයක් ගේනවා. සිහිය. ඒක චිත්තචෛතසික විග්‍රහයේ මම පෙන්නලා තියෙන්නේ කුසල චෛතසික 25 දෙවන්නට ඉන්නවා. ඒක චෛතසිකයක්. බලවත් කළ යුතු චෛතසිකයක්. අර කාම විතර්කයට ව්‍යාපාද විතර්කයට විහාර විසාරක ඔබ පෙරලාගෙන යන්න ඉඩ දෙන්නේ නැතුව ඒවා දුර්වල කරන්න ඒවා ඉවර කරලා දාන්න බලවත් යුතු චෛතසිකයක් තමයි සති කියන්නේ. සතිපට්ඨානය කියන සිහිය පිහිටුවා ගැනීම වඩනවා කියන්නේ සිහිය දියුණු කරගන්න එක. එතකොට අමාරුද? නෑ සිහිය කියන්නේ වෙන මොකක් හරි කියලා හිතාගෙන වෙන වෙන දේවල් කළාට හරියන්නේ නැහැ. ඒක ලෞකිකයට වැටලා තියෙන්නේ. එසා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේ උපදින වෙලාවට ඒක එතනින් එහාට ඒකට එකතු වුණොත් කර්ම බවට පත් වෙනවා. එහෙම වුණොත් විපාක වෙන්න හේතු ඉතුරු වෙනවා. එකතු නොවුණොත් කර්මත් නැහැ අනාගත විපාකත් නැහැ. කම්මක්ඛය දුක්ඛක්ඛය යන්නේ. දැන් එතකොට මෙන්න මේ එකතු නොවීම ඔබට ආරම්භ කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වෙත යන පාර ආරම්භ වෙනවා. මේ තමයි මිනිස්සුන්ට බුදුන් වහන්සේ හඳුන්වා දුන්නා ආර්ය මාර්ගය. දැන් එතනදී අර විතර්කයේ බලවත් වීම වෙනකොට විතර්කයේ සංසිඳෙන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. රන්කරුවාරිදෙහි මල මොහොතක් පාසා ටික ටික අරින්නාසේ. අනූපුබ්බේන මේ දාවි තෝකතෝකංකනේ. අනූපුබ්බේන ක්‍රමක්‍රමයෙන් තෝකතෝකන් ටික ටික කනේ අර ටික ටික සනයක් පාසා කියන එක ඔබට ගන්න පුළුවන් ද වර්තමාන මොහොතට? ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ සතර ඉරියව්වේ උපදින විතර්කයට. දැන් මේ පාර නේද මේ පෙන්වන්නේ? රිදී මල අරින්නේ එකපාර නෙමෙයි මොහොතින් මොහොත ටික ටික. ඔබ හදාගත්ත අත්තා වූ කාම ව්‍යාපාද විහිංසා විතර්ක ටික එකපාර නෙමෙයි සංසිඳෙන්නේ. ආරම්භයේ පටන් අවුරුදු 7ක් ඇතුළත බුදුන් වහන්සේ වතාල පරිදි නම් සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් ඔය 7ක් ඇතුළත උන්වහන්සේ දේශනා කළ තිබෙදී ආත්ම 7කට කවුරු මේක දික් කරාද මම දන්නේ නැහැ. හරියට කරලා බැලුවොත් මටත් හිතෙනවා මේකට මේ දවස් 7 සිට මේ අවුරුදු 7ක් යනකොට සම්පූර්ණ සෝරච්චම්ම හම්බ වෙන්න ඕනේ කියලා. දැන් එහෙමනම් ජීවිතේ ඔබට මේ කරුණ තේරුම් ගන්න පුළුවනි නම් ජීවිතේ මොනවද නවත්තන්න උනේ? අම්මා බලා ගන්න එකද තාත්තා බලා ගන්න එකද ගොවිතැන් කරන එකද වෙළඳාම් කරන එකද? නෑ මොකක්වත් නතර ගන්න ඕනලා නෑ. ඒස් එදිනෙදා කරන්න ඕන වැඩ කම් නතර කරන එකක් නෙමෙයි මේ පන් කතා කරන්නේ. ඒ කටයුත්තේදී ඔබට අදාළ ශේස්ත්‍රයේදීම තමයි මේ විතර්ක තුන උපදින්නේ. ඔබ සංසාරේ පුරුදු කරේ මේ විතර්කේ මම කොට අරගෙන දිනන්න යන්න. පරාදයි හැමදාම පරාදයි ඔබ. දැන් මෙන්න පාර. ඒ මොහොතේදී ඔබට නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරවති කියන පදයෙන් පෙන්වන්නේ මේ කාන්ති නැත්තම් ඉවසීම. ක්‍රියාවට එකතු නොවීම. දැන් එයාට යන්න වෙනවා. එයාට කර්ම කරලා විපාක හදන්න ඉඩ නැහැ. එතකොට කර්ම කරන්නේ නැත්නම් කර්මසය වෙනවා. කර්ම කළොත් කර්ම රැස් වෙනවා. දැන් මේක නැවත නැවතත් බලමින් වාසය කරනවා කියන එක තමයි අනුපස්සී විහෙරති කියන්නේ. අවදි වූ තැන් පටන් නින්දට යනතරු. බාහිර වැඩ නවත්තලා නෙවෙයිනේ බාහිර වැඩ අදාළ එකක් කරනවා. හැඟීම කියන්නේ බාහිර වැඩක් හිතින් ඇතුලෙන් එන එකක් නේ. දැන් බලන්න අනිත්‍ය කියන පදයට කොච්චර විශාල ශක්තියක් තියෙනවද කියලා. ඔබ කතා කරන කෙස් අනිත්‍ය නෙමෙයි මම මේ කතා කරන්නේ මල් අනිත්‍ය නෙමෙයි. ඒ මොහොතේ උපදින ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ නැත්තම් පංච උපාදානස්කන්ධයට එකතු නොවීමේ අනිත්‍ය. දැන් මේක කරලා බලන්න සෝරච්ච කියන්නේ මොකක්ද කියලා. මේක නැවත නැවතත් කරලා බලන්න. ඔය ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවානේ
සූත්‍රවල ලස්සන වචනයක්. සෝවාන් ආදී මාර්ගඵලවලින් පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා. ඒක සෝවාන් ඵලෙන් නිවන් දැක්ක කියනවා පෘථග්ජන නිවන් දැක්ක කියලා කියන්නේ නෑනේ. සක්කාය දිට්ඨියට එකතු වීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න ඕනනේ. දැන් එතකොට බුදු සමය සම්පූර්ණයෙන්ම ගත්තොත් එහෙම පෘථග්ජනයා විස්සම් කොටුවක ඔහු ඉන්නේ හැඟීම් උත්සන්න කරගෙන භාවිතා කරන තැනක. ඒක දැනගන්න ඕනේ. ඒක නොදැනම කරන්න පුළුවනි. නමුත් ඒක උණ බව තේරුම් ගන්නවා බුදුන් වහන්සේ පරිහාන ධම්මං ගෝ භික්ඛවේ දේසිස්සාමි කියන පදෙන් ඒක උණහට කියලා දෙනවා. දැන් ඊට පස්සේ මේ දෙක විතරයි කරන්න ඕනේ. කන්ති සෝරච්ඡං. කන්ති සෝරච්ඡං. ශාන්තිය ඉවසීම පුරුදු කරන්න ඕන. ඒක එකතු නොවී ඉන්න. එතකොට එහෙනම් ඔබට කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙනම් අනාගත විපාකත් නැහැ. කම්මක්ඛය දුක්ඛක්ඛය. ඔන්න දැන් යන්නේ බුදුන් වෙත. මතක තියාගන්න. ඕනෑම කෙනෙක් යන්නේ මේ බුදුන් වෙත. එනිසා සසු ආගම් හා සංසන්දනය කිරීමේදී ජීවිතෙන් එහා පැත්තට ලෝකෝත්තර නැත්නම් හදාකාලික විමුක්තියක් ස්වර්ගයක් හොයනකොට බුදු සමයේ ජීවිතය තුල මේක පෙන්වනවා. එතකොට ලැබෙනවා නිහාත්ම වශයෙන්ම පැහැදිලිනේ ප්‍රත්‍යක්ෂයිනේ. මරණයටපත් වුණාන් පස්සේ කවුද දන්නේ ලැබෙනවද නැද්ද කියලා. නිසා සවන් දෙනා ඉන්නවා නම් තේරෙනා ඉන්නවා නම් ඔබ දකින සම්මාදිට්ඨියට වඩා අන්‍යාගමික සම්මාදිට්ඨියට වඩා දියුණු සම්මාදිට්ඨියක් බුදු සමය තුළ තියෙනවා කියන එක තේරුම් ගන්න. පවතින බොළඳ බුදු සමය තුළ ඒක නැති වෙන්න පුළුවන්. මිනිස්සුන්ට පේන මේ කරන කෝලම් විගණන් තුළ. නමුත් බුදුවරු හෙලි කළා වූ මේ දහම් පද එලි කරගත්තාම අනුගමනීය ප්‍රතිපදාව තුළ මිනිස්සු කොතරම් සංසුන් වෙයිද? සංසුන් මිනිස්සු Tamanගේ ජීවිතයේ ප්‍රශ්න ගිනිකිලි සම්දර්ශන වලින් විසඳ ගන්න කල්පනා කරයිද? අදාළ කරුණ අපට ඕනෑම සූත්‍රයක් ආශ්‍රයෙන් ඕනෑම තනිපදයක් පද දෙකක් 10ක් ආශ්‍රයෙන් මේක තුළ තියෙන බව තේරුම් අරගෙන පැහැදිලි කරන්න පුළුවනි අපිට. තේරුම් අරගෙන අනුගමනය කිරීම ඔබේ වගකීමයි. අනුගමනය කිරීමකින් තොරව කන්ති නැතුව සෝරච්ච හිමි වෙන්නෙම නෑ. කන්ති හැම විතර්කයකටම එකතු නොවෙන එකට මේ කන්ති කියන්නේ. එහෙනම් පහන සංඥා මේ වචනෙන් පෙන්නන්නේ. එතකොට ඔබ ආරම්භ වෙනවා පටිසෝතගාමියෙක් බවට පත් වෙන්න. සසර යනවා වෙනකොට සසර නිමා කරනවා. එතකොට ක්‍රමයෙන් ඔබ බුදුන් වෙත යන කෙනෙක් වෙනවා. අන්න සිදුහත් තාපසතුමා වෙසක් පුණුතා උදෑසන ඔය බුදුන් තමයි දැක්කේ. පළවෙනියෙන් බුද්ධ දැක්ම කෙනා සහ ඒ නිසා බුද්ධත්වයට අවබෝධයට පත් වූ කෙනා කියන වචනේ කතා කරන්නේ. එයා තමයි අවබෝධයට පත් වුනේ. ඒ අවබෝධය ඒකයි. ඉතින් අපි අවබෝධයට පත් වුණා කියන වචනේ ගන්න නැතුව පුද්ගලයාට හරි පිළිමිට හරි බුදුන් කියන්න පටන් ගත්තාම අපේ දැක්ම නොගැඹුරු වුණා. ඒ ඇහෙන් දකින පිළිමින් දකින බුදුන් වෙනකොට මේ සෝරච්ච නම් වූ කන්තිය තුලින් යන්න පුළුවන් සෝරච්ච නම් වූ තැනට යන්න මහන්සි වෙන්න. එතකොට ඔබට සැබෑ බුදුන් දකින්න හම්බ වෙනවා. අදාළ කරුණු ධර්මදේශනා මගින් තේරුම් අරගෙන අදාදම අනුගමනීය ප්‍රතිපදාවකට එමින් ඔබට පටිසෝතගාමියෙක් වීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දැහැදි දායකත්වය දරනු ලබන්නේ පන්නිපිටියේ පදිංචි සීතා වේරකෝන් සහ පාලිත වීරකෝන් ඇතුළු පවුලේ දූපුතුන් විසිනි. අරමුණු අතර 2021 දෙසැම්බර් මාස 23 වන දිනට ජන්මදිනය යෙදෙන සීතා වීරකෝන් මහත්මියට 2022 ජනවාරි මාස 21 වෙනිදා ජන්මදිනය යෙදෙන පාලිත වීරකෝන් මහතාට සහ ඒ දෙන්නාට විශේෂයෙන් කියලා ඉන්න වෙනවා සුබ උපන් දිනයක් සමග කාන්ති සහ සෝරච්ච වෙත යන්න පුළුවන් ජීවන මගක් විවර වේවා. පවුලේ සියලුම දූපතුන්ට ජීවත් වෙන සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සසර දුක් නිමා කර මේ භවයේදී තුලින් උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිස ධර්මදේශයෙන් ජනිත වන්නා වූ කුසලයට වඩා අවබෝධය හේතු වේවා. කුසලයේ කියලා කියන එකත් සමහරට පින නොවෙන්න පුළුවන් කුසලතාවය. එමෙන්නම දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරයන් ඥාති සහෝදරයන් අනුස්මරණය කරන අතර ගුණානුස්මරණය කරන අතර පින් අනුමෝදන් විය හැකි භවයක සිටී නම් ධර්මදේශනයේ කුසලයේ අනුමෝදන් වීමෙන් ජීවිතය සුවපත් කරගෙන නැවස මිනිසත් බව ලබා සද්ධර්ම අවබෝධයෙන් භව ගමන නිමා කරගනිත්වා.
සැමටම උතුම් නිවන් මඟ සඳහා සද්ධර්මයේ දේශනා කරන්නා වූ දේශකින් වහන්සේට මේ භවය තුළදී උතුම් නිර්වාණය පූර්ණ වී මේ භවයේ අවසන් භවයක වේවා. සදහම් මසන සැමගේ දහම් මැස නැනස විවර වේවා. බොහෝ දුරට ඔබගේ මේ පුණ්‍යානුමෝදනා පත්‍රය අප කියන දේවල් වල සකස් වෙච්ච එකක් බව පේනවා, සාර්ථක බව පේනවා. තවත් අඩුවක් වචනයක් තිබුණා නම් අපි ඒක හදලා ඇති. එබැවින් ධර්ම දානයක් දුන්න මූල්‍ය විදම් දරා උපන්දින තෑග්ගක් දීලා තියෙන සැබවින්ම සුබ උපන්දිනයක් වේවා. මෙතනින් එහා පැත්තට ජීවිතය පටිසෝතගාමී වේවා. ඒක තමයි මාර්ගය. එහෙම නැත්නම් මේ මතක් කළා වූ කාන්ති තුලින් සෝරච්චන් වෙත යන්න ජීවිතය මං පිට පෑදේවා. අනිකුත් හැම දිනාටමත් ඒ මගේ හෙලි කර ගන්නට ලැබේවා. පරලෝසෙපත් ඥාතින්ට උපහාරයක් වේවා. අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා. මතු භවයකදී ඔවුන්ටත් සදහම් අසපෑදී මගේ හෙලි කර ගන්නට ලැබේවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං